අලුත් පාඩමකින්. මොකක්ද මේ අලුත් පාඩම? අපි මේ පාඩම සාකච්ඡා කරන්නේ රසායනික බන්ධන කියන පාඩම. ඒතකොට දරුවනේ මේක 10 වසරට අදාළ පාඩමක්. මේක 10 වසරේ 10 වෙනි පාඩම. ඒතකොට third term එකට අදාළ පාඩම් තවත් පාඩමක් අපි සම වෙන්න. second term එකට අදාළ තවත් පාඩමක් අපි මේ විදිහට සාකච්ඡා කරන්න පටන් ගන්නවා. මේකත් හරි ලේසි පාඩමක් දරුවනේ. මේකේ කෙටි ක්‍රම තියෙනවා, ලේසි ක්‍රම තියෙනවා. අපිට බන්ධන අඳින දේවල්, ඒ බන්ධන සටහන් අවබෝධ කරගන්න ලේසි ක්‍රම තියෙනවා. අපි ඒවා ඉගෙන ගන්න කලින් තියරි ඉගෙන ගමු. අපි ඊට පස්සේ ලයිව් ඒවා ඉගෙන ගමු දරුවනේ. වැඩි පැහැදිලි නේද? රයිට්. අපි යමු දරුවනේ එහෙනම් මෙන්න මේ බන්ධන කියන කතාවට, රසායනික බන්ධන කියන කතාවට. දැන් අපි දන්නවා රසායනික බන්ධනයක් ඇතුලේ මූලද්‍රව්‍ය පරමාණු උතරනේ. ඒතර මූලද්‍රව්‍ය පරමාණුවක් ඇයි දරුවනේ රසායනික බන්ධනයක් සකස් කරගන්නේ? මූලද්‍රව්‍ය පරමාණු ගත්තොත් මේ ඇයි බැඳීම ඇති කරගන්නේ? ඕනම දෙයක් දන්නතරන් බැඳීමක් ඇති කරගන්නේ කිසියම් අඩුවක් සම්පූර්ණ කරගන්නේ. ඒතර පරමාණුවකට තියෙන මූලද්‍රව්‍ය පරමාණුවක තියෙන අඩුව මොකද්ද? මූලද්‍රව්‍ය පරමාණුවක තියෙන අඩුව තමයි මොකක්ද දරුවනේ? එයාලගේ අවසන් ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන. එහෙම නේද? හැබැයි සමහර මූලද්‍රව්‍ය පරමාණු තියෙනවා එයාලගේ අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන සම්පූර්ණ කරගෙන ඉන්න අය. හීලියම් අවසන් ශක්ති මට්ටමේ පිරෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකයි, ඒ දෙකම පිළලා තියෙනවා. නියෝන්, ආගන්, ඒ දෙන්නගේ අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි පිරෙන්න පුළුවන්, ඒ 8ම පුරවගෙන ඉන්නේ. හැබැයි අනිකුත් මූලද්‍රව්‍යවල ඔයක මූලද්‍රව්‍ය 3 ඇරනකොට අනිකුත් මූලද්‍රව්‍ය එයාලගේ අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ කරගෙන නැහැ. එයාලගේ අඩුවක් තියෙනවා. අන්න ඒ නිසා එයාලා බැඳීම් ඇති කරගන්නවා. වැඩි පැහැදිලිද? ඒක කිසියම් මූලද්‍රව්‍ය පරමාණු උච්ච වායුවක් උදෙසා ඉලෙක්ට්‍රෝන හුවමාරු කර ගැනීම හෝ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් බන්ධන ඇති කර ගන්නවා. අන්න ඒ බන්ධන අපි හඳුන්වනවා රසායනික බන්ධන. එනවා රසායනික බන්ධන වර්ග දෙකක් තියෙනවා දරුවනේ. එකක් අපි හඳුන්වනවා අයනික බන්ධන. අනිත් එක අපි හඳුන්වනවා සහසංයුජ බන්ධන. බලමු මේ අයනික බන්ධනයක් කියන්නේ මොකක්ද කියන කතාව දරුවනේ. වචනේ අර්ථ දැක්වීමේදී අපි පැහැදිලි කරනවා දරුවනේ අයනික බන්ධනයක් කියලා කියන්නේ අයන එකතු වීමෙන් සෑදෙන බන්ධන. අයන ගත්තොත් අයන වර්ග දෙකක් තියෙනවා දරුවනේ. එකක් කැටායන, අනිත් එක ඇනායන. එහෙම නැත්නම් කියනවා කැටායන කියන්නේ ධන අයන. ඇනායන කියන්නේ ඍණ අයන. හරිද? මේවා මේ පිළිබඳව මම ඔයාලට මතකද දරුවනේ මේ ධන අයන ඍණ අයන ගැන ආවර්තාවයේ රහස් වලට ඉගෙනුවා. ආවර්තාවයේ රහස් 15ක් විතර මම ඉගෙනුවා දරුවනේ. මේවා කියලා. ඒ රහස් වලට මම මේවා ඉගෙනුවා දරුවනේ. ධන අයනයක් කොහොමද? කවුද ධන අයන වෙන්නේ? කවුද ඍණ අයන වෙන්නේ කියලා මේවා මම ඉගෙනුවා. හරි. දැන් මම මෙතන පැහැදිලි කරනකොට ධන අයනයක් වෙන්නේ කොහොමද කියන කතාව. කිසියම් මූලද්‍රව්‍ය පරමාණුවක් ධන අයනයක් වෙන්නේ කොහොමද? කිසියම් මූලද්‍රව්‍ය පරමාණුවක් ඍණ අයනයක් වෙන්නේ කොහොමද? ඒතකොට මේ ධන අයනයි ඍණ අයනයි එකතු වෙලා අයනික බන්ධනයක්, අයනික බොන්ඩ්ස් එකක් හැදෙන්නේ කොහොමද කියලා අපි බලමු දරුවනේ. වැඩි පැහැදිලිද? රයිට්. බලන්න මම ඉස්සෙල්ලාම ගන්නවා දරුවනේ අයනික බන්ධනයකට මේ උදාහරණයක් විදිහට සෝඩියම් ක්ලෝරයිඩ්. මේ බලන්න දරුවනේ. සෝඩියම් කියන්නේ කීවෙනියද කියලා කට්ටිය මට කියන්න. සෝඩියම් කියන්නේ 11 වෙනියක්. හරිද? මේ බලන්න. සෝඩියම් පරමාණුව ගත්තොත් එහෙම මේ තියෙන සෝඩියම් පරමාණුව මේකේ ශක්ති මට්ටම් බැලුවොත් එහෙම දරුවනි. එයාගේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙන්නයි. ඊළඟ ශක්ති මට්ටමේ ඉන්නවා ඉලෙක්ට්‍රෝන 8ක්. එහෙම නේද? අවසන් ශක්ති මට්ටමේ ඉන්නවා එයාගේ ඉලෙක්ට්‍රෝන 1ක්. හරිද? ක්ලෝරින් පරමාණු ගත්තොත් එහෙම බලන්න. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් කියන සංයෝගයෙන් මම මේ කතා කරන්නේ නැහැ. බලන්න එයාගේ ශක්ති මට්ටම් වල කොහොමද ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කියලා. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. ක්ලෝරින් වල පරමාණු ස්කන්ධය මේ පරමාණු ක්‍රමාංකය 17නේ දරුවනේ. එතකොට මෙතන 2යි 4යි 6යි 8යි 10යි 12යි 14යි 16යි 17යි. වැඩි පැහැදිලිද? તો දැන් මෙතනදී මොකද්ද වෙන්නේ දරුවනේ? මෙතන තියෙනවා සෝඩියම්ගේ අවශ්‍ය ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක්. මේ ඉලෙක්ට්‍රෝනය මෙයා පිට කරනවා. ඉලෙක්ට්‍රෝනය පිට කරොත් එහෙම එයාට ලැබෙන ආරෝපණය මොකක් වෙයිද? මේ බලන්න. මෙයාට ඇත්තටම මේ ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ දරුවනේ. ඉලෙක්ට්‍රෝන 7ක් අරගෙන එයා සම්පූර්ණ කරගන්නවට වඩා එයාගේ අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකෙන් තියෙන්නේ. දැන් 8ක් කරගන්න 7ක් ගන්න බෑ. 7ක් ගන්නවට වඩා ලේසි මේ තියෙන එක අයින් කරගන්න එක. එහෙමනේ. ඒතර මෙයා අයින් කරගත්තොත් එහෙම බලන්න මෙයාට මොකද්ද වෙන්නේ කියන එක තමයි ලැබෙන ආරෝපණය මොකද්ද කියලා බලන්න ඕනේ. සෝඩියම් කියන පරමාණු ලැබෙන ආරෝපණය. රයිට්. ඔයාලා දන්නවා ඉලෙක්ට්‍රෝනක් පිට කිරීමෙන් හෝ ලබා ගැනීමෙන් තමයි
එයාට ආරෝපණයක් ලැබෙන්නේ ධන හෝ ඍණ ආරෝපණයක්. බලන්න මේ බලන්න. දැන් මෙයා ගාව තියෙන ඉලෙක්ට්‍රෝන ගාන කීයද? දැන් තියෙන ඉලෙක්ට්‍රෝන 11ක්. අපි දන්නා ඉලෙක්ට්‍රෝන 11යි නම් දරෝනේ ප්‍රෝටෝන ගාන 11යි. හැබැයි දැන් මම කිව්වා මෙයාගේ මෙන්න මේ අවසන් ශක්තිය මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනේ පිට කරනවා කියලා. එතකොට ඉලෙක්ට්‍රෝන ගාන කීයක් දක්වා අඩු වෙනවද? 10ක් දක්වා අඩු වෙනවා. ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන අඩු වුණාට ප්‍රෝටෝන අඩු වෙන්නේ නැහැ දරුවනි. ප්‍රෝටෝන තියෙන න්‍යෂ්ටි. එහෙම නේද? එහෙනම් ප්‍රෝටෝන ගාන 11ම තමයි. අපි දන්නවා ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය ඍණ 1යි. ප්‍රෝටෝන එක ආරෝපණය ධන 1යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 10ක ආරෝපණය ඍණ 10යි. ප්‍රෝටෝන 11ක ආරෝපණය ධන 11යි. ඍණ 10 ධන 11යි ගත්තොත් එහෙම සමස්ත ආරෝපණය වෙනවා කීයක් කියලා දරුවනේ? ධන 1ක් කියලා. වැඩේ පැහැදිලිද දරුවනේ? එහෙනම් දරුවනේ සෝඩියම්ට ලැබෙනවා සෝඩියම් ධන 1ක ආරෝපණය. වැඩේ පැහැදිලි. ඔකත් මේ විදිහට ඇදලා පේනවා දරුවනේ. සෝඩියම් ගත්තොත් එහෙම මේ තියෙන සෝඩියම් පරමාණුව පළවෙනි ශක්ති මට්ටම දෙවෙනි ශක්ති මට්ටම බලන්න දැන් ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කොහොමද කියලා පළවෙනි එකේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි මෙන්න මේ විදිහෙන් තියෙන එක ඉලෙක්ට්‍රෝනක් පිට කරානේ. එතකොට මේ ශක්ති මට්ටම ඉවත් කරලා යනවා. මේ බලන්න දැන් එයාගේ අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගන්න සම්පූර්ණ වෙලා තියෙනවා. එතකොට මෙයාගේ ආරෝපණයක් පෙන්වන්න කරනවා මෙන්න මේ විදිහට. මෙතනින් ධන 1ක්. දැන් ක්ලෝරින් බලන්න දැන් ක්ලෝරින් මොකද කරන්නේ ළමයි? ක්ලෝරින්ගේ අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. 8ක් කරගන්න ඕන. අවසන් ශක්ති මට්ටමේ තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි තියෙන්නේ. 7ක් තියෙනවා. එක්ක ඔය 7 අයින් කරන්න පුළුවන්, එක්ක එකක් ගන්න පුළුවන්. ලේසිම දේ මොකද්ද? එකක් ගන්න එක. එහෙනම් මේ සෝඩියම් පිට කරපු ඉලෙක්ට්‍රෝනේ මෙයා ලබා ගන්නවා. මෙයා මොකද කරන්නේ ළමයි? මෙතනින් ලබා ගන්නවා ඉලෙක්ට්‍රෝනයක්. ඔන්න ඔය විදිහට. හරිද? එතකොට බලන්න දරුවනේ ක්ලෝරින්ට බලමු. ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 11යි සම වෙන 17යි තිබ්බේ. ප්‍රෝටෝන ගාන කීයද එහෙනම්? 17යි. හැබැයි එකක් ගත්තානේ. එකක් ගත්ත නිසා මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගාන කීයක් දක්වා වැඩි වෙනවද? ඉලෙක්ට්‍රෝන ගාන 18ක් දක්වා වැඩි වෙනවා. ප්‍රෝටෝන ගාන වෙනස් වෙන්නේ නැහැ. ප්‍රෝටෝන ගාන 17යි. මොකද ප්‍රෝටෝන ගත්තේ නැහැ. ප්‍රෝටෝන තියෙන්නේ න්‍යෂ්ටි. රයිට්? ඒතර අපි දන්නවද දරුවනේ ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය ඍණ 1යි. ඒතර ඍණ 1 ඒවා 18ක් ඍණ 18යි. ප්‍රෝටෝන එක ආරෝපණය ධන 1යි. ධන 1 ඒවා 7ක් ධන 17යි. ඒතර බලන්න සමස්ත ආරෝපණය කීය දෙන්නේ කියලා. ඍණ 18යි ධන 17යි. කීය දෙන්න දරුවනේ? ඍණ 1යි. ගණිත මූල ධර්මනේ. එහෙනම් ක්ලෝරින්ට එන ආරෝපණයක් Cl ඍණ 1ක් කියලා. වැඩේ පැහැදිලිද දරුවනේ? රයිට්. එතකොට මම මේක උඩින් පොඩ්ඩක් අඳින්න. Cl ඍණ 1ක් විදියට. වැඩේ පැහැදිලිද? එතකොට ක්ලෝරින් ගත්තොත් එහෙනම් මෙන්න මේ විදිහට ක්ලෝරින් අපි අඳිනවා. ක්ලෝරින් පරමාණුව පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම. රයිට්. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, ඊළඟ එකේ 8යි. ඊළඟ එකේ කීයක් තියෙනවද? 8ක් තියෙනවා. මේ 8ක් එකක් ගත්තානේ. වැඩේ පැහැදිලිද? එතකොට දරුවනි දැන් ක්ලෝරින් පරමාණුවක් නෙමෙයි තියෙන්නේ. ක්ලෝරින් අයනයක් තියෙන්නේ. ඍණ 1ක ආරෝපණයක් සහිතව. එතකොට මෙන්න මේ සෝඩියම් ධනයකී ආරෝපණය සහ ඒ කියන්නේ මෙන්න මේ සෝඩියම් අයනය සහ මෙන්න මේ ක්ලෝරින් අයනය එකතු වෙලා සෑදෙනවා දරුවනේ කවුද? සෝඩියම් ක්ලෝරයිඩ් කියන අයනික සංයෝගය. වැඩේ පැහැදිලිද දරුවනේ? මෙන්න මේ විදිහට තමයි අයනික සංයෝගය තියෙන්නේ. ඒතකොට අයනික සංයෝග වල රහසක් තියෙනවා ආවර්තාව වගුවෙන්. අපි ඒක ලයිව් ඉගෙන ගමු දරුවනේ කොහොමද ඒක වෙන්නේ කියන කතාව. වැඩේ පැහැදිලිද? ඒතකොට තවත් අයනික සංයෝග ඕන් තරම් ඔකට මෙතන දාගන්න පුළුවන් ටියුට් එකට දාලා තියෙනවා. ඒවත් අවබෝධ කරගන්න දරුවනේ. මම තව ටිකක් සාකච්ඡා කරන්න. මෙන්න මේ වගේ. මැග්නීසියම් ක්ලෝරයිඩ්, MgCl2, පොටෑසියම් ක්ලෝරයිඩ්. මේවත් අයනික සංයෝග. සෝඩියම් ඔක්සයිඩ්, Na2O, කොපර් සල්ෆේට්. මේවත් අයනික සංයෝග දරුවනේ. වැඩේ පැහැදිලිද? රයිට්. මේ වගේ රහස් තියෙනවා. අපි ඔය ඉස්සරහට ඉගෙනගමු දරුවනේ. වැඩේ පැහැදිලිද? රයිට්. අපි ඊට පස්සේ යමු මොනවද මේ සහ සංයෝජ සංයෝග කියන කතාවන් වලට. රයිට්. රයිට් දරුවනේ අපි යනවා ඊට පස්සේ ඊළඟ කොටසට සහ සංයෝජ බන්ධන වලට. බලන්න. මේක අපි සහ බන්ධන කියලා කියනවා. සහ සංයෝජ බන්ධන. රයිට්. වචනේ අර්ථයෙන් තියෙනවා තමයි සහ බන්ධනය. මොකද වෙන්නේ? පරමාණු කිහිපයක් ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන මින් නැති කර ගන්නා වූ බන්ධන අපි හඳුන්වනවා සහ බන්ධන කියලා. එතකොට ඒ සහ සංයෝජ සංයෝග ප්‍රධාන කොටස් දෙකකට බෙදා ගන්නවා දරුවනේ අපි. එකක් තමයි සම පරමාණුක අණු සහ විෂම පරමාණුක අණු. බලන්න
මොකද්ද අපි කතා කරන්නේ සම පරමාණුක අණු. අනිත් එක තමයි මොකද්ද විෂම පරමාණුක අණු. වචනේ අර්ථයම තියෙනවා තමයි. එකම වර්ගයේ පරමාණු එකතු වෙලා සෑදෙන අණු අපි හඳුන්වනවා සම පරමාණුක අණු කියලා. වෙනස් වර්ගයේ පරමාණු එකතු වෙලා සෑදෙන අණු අපි හඳුන්වනවා විෂම පරමාණුක අණු කියලා. උදාහරණ විදියට මොනවද කර ගන්න පුළුවන්? සම පරමාණු එකම වර්ගයේ පරමාණු හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා H2 හයිඩ්‍රජන්, ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වෙලා O2 ඔක්සිජන්. මේ නයිට්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා N2, ක්ලෝරින් පරමාණු දෙකක් එකතු වෙලා Cl2 නේ ඔය වගේ දේවල්. right so විෂම පරමාණු කණු මොනවද? අපි ඕන තරම් ගන්න බෑ. ඔයාලා ගන්න ලස්සනම කෙනා ජලය H2O. තව කාබන් ඩයොක්සයිඩ් නේ ඇමෝනියා NH3. තව මීතේන් CH4 මේ මේවා कार्बन टेट्राक्लोराइड CCl4 में विषम परमाणु कौन ग्लूकोज C6H12O6 में विषम परमाणु कौन बड़े පැහැදිලිද දැන් අපිට ඊළඟට තියෙනවා මෙන්න මේ සම පරමාණුක අණු සහ විෂම පරමාණුක අණු අතර කොහොමද බන්ධන ඇති වෙන්නේ බැඳීම් ඇති වෙන්නේ එතකොට අපිට ඉස්සරහට මේකෙදි කතා කරමු තියෙනවා ලුයිස් බන්ධන ලුයිස් තිත් කතිර ලුයිස් තිටන් ලුයිස් කතිර මේවා ඉගෙන ගන්න තියෙනවා. මේ හරි සරල දේවල් දරුවනේ. විනාඩි 5න් අපිට මේවා කරන්න පුළුවන් ඇත්තටම. විනාඩි 5 10ක් වගේ යන්නේ. නමුත් මේ තියරි උගන්වන්න ඕන නිසා මම මේ තියරි විදිහට උගන්වනවා. අර ලේසි ක්‍රම ටික අපි ලයිව් ඉගෙන ගමු දරුවනේ. එතකොට එවලේ බලලා එවලේ ඉවරන දරුවනේ. එවලේ ඔයාලට සටහන් දාන්න නැත්තම් මේක තියන්න ඊට පස්සේ බලනවා මේ මොන පිස්සෙද්ද මේ උගන්වන්නේ මේ එහෙම කියලා බලනවා. නමුත් අපි ඔළුවට බ්‍රේන් එකට දාගෙන ඉන්නේ ඒ ක්‍රමවේදයටද ඒ රහස ඒ කෙටි ක්‍රමේ අපි ඔයාලට දෙනවා. අපි මේක ඉගෙනගෙන ඉමු දරුවනේ. වැඩේ පැහැදිලි නේද? රයිට්. මේක දාන්න. හරි දරුවනේ. මෙන්න මේ සහසන්නජ බන්ධන සටහන්. කියන්නේ ලුයිස් බන්ධන සහ ලුයිස් තිත් කතිර ලුයිස් තිත් සටහන් අඳින්න කලින් මූලිකව ඔයාලා දැනගන්න කාරණා කීපයක් තියෙනවා. ඒ කාරණා දෙක ඇතරම් තියෙන්නේ. ඒ කාරණා දෙක මම මෙතනින් ඉස්සලම උගන්වන්නම් ඔයාලට. ඊට පස්සේ අපි බන්ධන අඳින්න යමු. පළවෙනි කාරණා තමයි දරුවනේ ඔයාලා දැනගෙන ඉන්න ඕන මූලද්‍රව්‍ය පරමාණු වල සංයුජතාවය. සංයුජතාවය කියන්නේ පිට කරන හෝ ලබා ගන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවන් දරුවනේ. මේක ඔයාලා ඉගෙන ගත්තා 3 වෙනි පාඩමේ. රහස් ආවර්තකගේ රහස් වලට ඉගෙන ගත්තා දරුවනේ. ඒක මතක් කරගන්න. අපව පොඩක් පෙන්නන්න. නමුත් මම අපව මෙතන දෙක සාකච්ඡා කරනවා. මම ආවර්තකව ගත්තොත් එහෙම ළමයි මෙන්න මේ විදිහට හයිඩ්‍රජන් හීලියම් මේ පැත්තේ එනවා. හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियोन මෙතන උඩින් එන්නේ හීලියම් සෝඩියම් මැග්නීසියම් ඇල්මීනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආගන් පොටෑසියම් කැල්සියම් හරියට දරුවනේ එතකොට අපි දන්නවා මෙයා පළවෙනි කාණ්ඩය දෙවෙනි කාණ්ඩය තුන්වෙනි කාණ්ඩය හතරවෙනි කාණ්ඩය පස්වෙනි කාණ්ඩය හයවෙනි කාණ්ඩය හත්වෙනි කාණ්ඩය අටවෙනි කාණ්ඩය නැත්නම් දිග්වෙනි කාණ්ඩය කියලා කියනවා මෙයා පළවෙනි ආවර්තය, දෙවෙනි ආවර්තය, තුන්වෙනි ආවර්තය, හතරවෙනි ආවර්තය. එහෙම නේද දරුවනේ? අපි දන්න මෙයාලගේ සංයුජතාවයන් කොහොමද ගන්න දරුවනේ? පළවෙනි කාණ්ඩයගේ සංයුජතාවය 1යි. දෙවෙනි කාණ්ඩයේ කට්ටියගේ සංයුජතාවය 2යි. නේ? තුන්වෙනි කාණ්ඩයේ කට්ටියගේ සංයුජතාවය 3යි. හතරවෙනි කාණ්ඩයේ කට්ටියගේ සංයුජතාවය 4යි. පස්වෙනි කාණ්ඩයේ කට්ටියගේ සංයුජතාවය 3යි දරුවෝ. රහස් වල මේවා උගන්ලා තියෙන්නේ. හයවෙනි කාණ්ඩයේ සංයුතාවය 2යි. හත්වෙනි කාණ්ඩයේ සංයුතාවය 1යි. බිම්වෙනි කාණ්ඩයේ සංයුතාවයක් නැහැ දරුවනි. මෙයාලා ලබා ගන්නා හෝ පිට කරන ඉලෙක්ට්‍රෝන ගන්න දරුවනි. ඇත්තටම හතරවෙනි කාණ්ඩයෙන් මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. එහෙමනේ අපි කරන්නේ. රයිට්. ඒතර මෙන්න මේ සංයුතාවය වල දැනගෙන ඉන්නට ඕන. ඒ කියන්නේ හයිඩ්‍රජන් ලිතියම් සෝඩියම් පොටෑසියම් වගේ සංයුතාවය 1යි. බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් වගේ සංයුතාවය 2යි. තව සංයුතාවයන් තියෙනවා මෙතන. මේ මූලික සංයුතාවයන් ටික විතරයි මම මෙතන කතා කරන්නේ. රයිට්. नाइट्रोजन फॉस्फरस वगैरह संयुक्त 3යි. තව තියෙන සංයුතාවයන් අච්චුපතේ බලන්න සංයුතාවයන් තව දාලා තියෙනවා. මූලික සංයුතාව ගැන මෙතන විතර මම කතා කරන්න ඕනේ. හරි නේද? ඔක්සිජන් සල්ෆර් ගත්තොත් සංයුතාවය 2යි. ක්ලෝරින් ගත්තොත් එහෙම 1යි. තව සංයුතාවයන් තියෙනවා. මම මේ මූලික සංයුතාව ගැන විතර කතා කරන්නේ. රයිට්. ඔය කාරණාව කටි දැනගෙන ඉන්නට ඕන. ඊළඟ කාරණාව තමයි දරුවනේ මෙන්න මේ වගේ කිසියම් මූලද්‍රව්‍ය පරමාණු දෙකක් අතර ඇති කරන්න පුළුවන් බන්ධන ගානක් තියෙනවා දරුවනේ. උපරිම බන්ධන ගාන 3යි දරුවනේ. රයිට්. හිතන්නකෝ මෙහෙම පරමාණු දෙකක් අතර හොඳේ මම ගත්තොත් එහෙම x සහ y කියලා පරමාණු දෙකක්
මේ පරමාණු දෙක අතර එක බන්ධනයක් ඇති කරගන්න පුළුවන්. ඒකෝ මේක අපි හඳුන්වන්න දරුණේ ඇත්තටම ඒක බන්ධන කියලා. මේක අපි හඳුන්වනවා ඒක බන්ධන කියලා. එතකොට මේ එක බන්ධනයකින් නිරූපණය කරන දරුණේ ඉලෙක්ට්‍රෝන දෙකක්. ඒ ඉලෙක්ට්‍රෝන දෙක එක ඉලෙක්ට්‍රෝනයක් මෙයාගේ අනිත් ඉලෙක්ට්‍රෝන මෙයාගේ අවසන් ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන. ඒතර ඕක අපි ඇඳලා පෙන්නනවා මේ විදියට. මෙයාගේ ඉලෙක්ට්‍රෝනේ තිත් වලින් පෙන්නනවා මෙයාගේ ඉලෙක්ට්‍රෝනේ කතර වලින් පෙන්නනවා. ඔන්න ඔය විදියට. මේක අපි හඳුන්වන තිත් කතර විදිහට කියලා. වැඩි පැහැදිලිද? බන්ධන විතරයි මම ඇන්දේ. අවසන් ශක්ති මට්ටමේ මම ඇන්දේ නැහැ. තව මට ගන්න පුළුවන් මොකද්ද? ද්විත්ව බන්ධන. ද්විත්ව බන්ධන කියන්නේ මම ගත්තොත් ඔය විදිහටම x සහ y අතර බන්ධන කීයක් ඇදෙන්න පුළුවන්ද? බන්ධන දෙකක්. එහෙනම් එක බන්ධනයකින් තිත් ඉලෙක්ට්‍රෝනයක් සහ කතර ඉලෙක්ට්‍රෝනයක් නම් බන්ධන දෙකකින් තිත් දෙකයි කතර දෙකයි. මේ මතක තියාගන්න right? ඊට පස්සේ තුන්වෙනි එක මොකද්ද? ත්‍රිත්ව බන්ධන. ත්‍රිත්ව බන්ධනයක් කියන්නේ මොකක්ද රෝණියේ? මම x සහ y කියලා ගත්තොත් එහෙම මේ x සහ y අතර බන්ධන තුනයි. උපරිමයෙන් හදන්න පුළුවන් බන්ධන තුනයි දරවන්නේ මූලාශ්‍ර පරමාණු දෙකක් අතර. right? එතකොට එහෙනම් එන්නේ මොකද්ද? බන්ධන තුනකදී නම් තිත් තුනයි කතර තුනයි. වැඩි පැහැදිලි නේද රෝණි? එතකොට මෙන්න මේ කාරණා දෙක ඔයාලා හොඳට අවබෝධ කරගන්නට ඕන. අවබෝධ කරගන්න දෙයක් නෑ දරුවනි. මේ ටික හරි සරල දෙයක් නේ. ඒක බන්ධන මේ විදිහට එක බන්ධනය බන්ධන දෙකයි. මෙතන බන්ධන තුනයි. වැඩි පැහැදිලි නේද? ඔළුවේ තියාගන්න. මේකේ රහස් තියෙනවා. සම්පරමාණු කණු වල ලුයිස් තිත් කතර අන්දිනේ වගේ රහස් තියෙනවා. මම ඒවා මෙතනදී පැහැදිලි කරන්නේ නෑ. තියරිය විතරයි මම මෙතනදී පැහැදිලි කරන්නේ. අපි අරවා ලයිව් ඉගෙන ගමු දරුවනි. මේ ටිකෙනුත් ඇතිව කට පේපර් එකක් ලියලා සුපිරියට ඒ එකක් ගන්න. වැඩි පැහැදිලි නේද දරුවනි? right. මේක දාගන්න. අපි ඊට පස්සේ යමු බන්ධන අඳින්න ලුයිස් බන්ධන ලුයිස් තිත් කතර සටහන් ඒවා අඳින්න අපි යමු. හරි දරුවනි. අපි යනවා ඊළඟට බන්ධන අඳින්න. අපි මේ හඳුන්වන ලුයිස් ව්‍යුහ කියලා බලන්න. ලුයිස් ව්‍යුහ බලන්න දරුවනි. අපි මේවා ඉගෙන ගමු. ලුයිස් ව්‍යුහ මොනවද කියන කාරණාව. તો ලුයිස් තිත් කතර තියෙනවා. ලුයිස් බන්ධන තියෙනවා. ලුයිස් තිත් කතර තියෙනවා. ලුයිස් තිත් තියෙනවා. ලුයිස් කතර. ඒ විදිහට අඳින්න පුළුවන් දරුවනි. මම එකක දෙකක කරන්න ඊට පස්සේ කටිය මොකක්ද කියලා අවබෝධ කරගන්න පුළුවන් ඔයාලට. වැඩි පැහැදිලි නේද? මම ඉස්සෙල්ලාම යනවා සමපරමාණුක අණු කිහිපයක දරුවනි ලුයිස් ව්‍යුහයක් අඳින්න. ඉස්සෙල්ලා මම ගන්නවා ඔයාලා දන්න ආසමත් කියන හයිඩ්‍රජන්. බලන්නකො දරුවනි. හයිඩ්‍රජන් කියන්නේ H2. එතකොට දරුවනි මේ තියෙන සම්පරමාණු කණුවක් නම් සම්පරමාණු කණුවක් නේ. එතකොට හයිඩ්‍රජන්ගේ සංයුජතාවය වලට ගන්න ඕන අපි. හයිඩ්‍රජන්ගේ සංයුජතාවය එකයි. මෙතන හයිඩ්‍රජන් පරමාණු කීයක් තියෙනවද? දෙකක් තියෙනවා දරුවනි. එහෙනම් දරුවනි හොඳට මතක තියාගන්න හයිඩ්‍රජන් අතර තියෙන්නේ මොන වගේ බන්ධනයක්ද? ඒක බන්ධනයක්. සංයුජතාවය එකයි නම් ඒක බන්ධනයක්. මේවා අපි ඉස්සරහට රහස් විදිහට ඉගෙන ගන්නවා. හරිනේද? right දැනට මේක තියරි විදිහට මේක අවබෝධ කරගන්න. රහස් තියෙන ඕන තරම්. right? එතකොට මේ තමයි ලුයිස් ව්‍යුහය. දැන් මේක ඇඳලා දරුවනි ඔයාලා මෙන්න මේ විශේෂ කාරණාවක් මතක තියාගන්න. ඒ මොකක්ද දරුවනි? ඒ තමයි දරුවනි හයිඩ්‍රජන් හැරුණුකොට අනෙක් පරමාණු සියල්ලගෙම ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙන්නට ඕන. ඒ කියන්නේ යාළගේ අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8 පෙන්눔 කරන්න ඕන බන්ධන ඉලෙක්ට්‍රෝනත් එක්ක. හයිඩ්‍රජන් හැරෙනකොට. දැන් හයිඩ්‍රජන් හැරෙනකොට කියන්නේ ළමයි හයිඩ්‍රජන්ගේ පිරෙන උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න දෙකයි. හයිඩ්‍රජන් ගන්න හීලියම්ගේ වින්‍යාසය. අනිත් මූලද්‍රව්‍ය පරමාණු තමයි නියෝන් ආගන් කියන එක වින්‍යාසය ගන්න. වැඩි පැහැදිලිද? හයිඩ්‍රජන් ගන්න හීලියම්ගේ වින්‍යාසයනේ. මතකද රහස්වල මම පැහැදිලි කරාව කට්ටියට තුන්වෙනි පාඩමේදී. right? එතකොට දරුවනි එහෙනම් හයිඩ්‍රජන් ගැටලුවක් නැහැ. මේ තමයි හයිඩ්‍රජන් ලුයිස් ව්‍යුහය. දැන් මේක තිත් කතර කරන්න කිව්වොත් එහෙනම් ඔයාලා මොකද කරන්නේ? මෙතන තියෙන එක බන්ධනයයි. එහෙනම් මේ බන්ධනය අයින් කළා තිතයි කතරේ දානවා. මොකක්ද වෙන්නේ එහෙනම්? බන්ධනය හයිඩ්‍රජන් පරමාණු දෙකයි බන්ධනය අයින් කරා තිතයි කතරේ දැන් මේ තියෙන්නේ ලුයිස් තිත් කතර ව්‍යුහය. ඔයාලා ලුයිස් තිත් ව්‍යුහය අඳින්න කිව්වොත් එහෙනම් මොකද කරන්න ඕන? මේ මෙතන තියෙන තිත් ඉලෙක්ට්‍රෝන සහ කතර ඉලෙක්ට්‍රෝන වෙනුවට තිත් ඉලෙක්ට්‍රෝන විතරක් දාන්න. කතර ව්‍යුහය අඳින්න කිව්වොත් එහෙනම් කතර විතරක් දාන්න. වැඩි පැහැදිලි නේද? right. බලන්න මම තව එක්කෙනෙකුට යන්න හයිඩ්‍රජන් හැරෙනකොට එක්කෙනෙකුට නයිට්‍රජන් ගාවට යනවා. right? අන්න දැන් තමයි ඔළුවට එන්න ඕන. නයිට්‍රජන් N2 නේ. නයිට්‍රජන් පරමාණු කීයක් තියෙනවද දරුවනේ? දෙකයි. මෙන්න මේ විදිහට N. ඒවරහස් නයිට්‍රජන්ගේ සංයුජතාවය කීයද?
3යි. ඔන්න මං කිව්වා දැන් අර සංයුතිතාවය කියන කාරණා ඕනෙනවා. නයිට්‍රජන්ගේ සංයුතිතාවය 3යි. අන්න එහෙනම් මොකද වෙන්නේ දරුවනේ? නයිට්‍රජන් අතර බන්ධන කීයක් වෙනවද? බන්ධන 3ක් වෙනවා. සරලයි දරුවෝ. රයිට්? එහෙනම් මෙතනට එනවා බන්ධන කීයක්ද? බන්ධන 3. වැඩේ පැහැදිලි නේද? එතකොට ඔයාලට කිව්වොත් එහෙම තිත් කතර ව්‍යුහයක් දෙන්න කියලා. මොකද කරන්නේ තියෙන්නේ? සරලම දෙයක් නේ කරන්නේ තියෙන්නේ. මොකද කරන්නේ තියෙන්නේ? මෙතන බන්ධන 3ක් තියෙනවා. බන්ධන 3ක් නම් තිත් 3යි කතර 3යි. බන්ධන ටික අයින් කරා තිත් ඉලෙක්ට්‍රෝන 3යි කතර ඉලෙක්ට්‍රෝන 3යි. ඔන්න ඔය විදිහට. හැබැයි පුතේ මතක තියාගන්න මම පැහැදිලි කරා ඉස්සලා හයිඩ්‍රජන් හැරෙනකොට අනෙක් මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙන්නට ඕන. අන්න වැඩි. දැන් බලමු ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරන්නේ කොහොමද කියන කාරණා. මේ බලන්න දැන් මෙතන තියෙනවානේ මුළු බන්ධන ඉලෙක්ට්‍රෝන ගාන 6ක්. ওই බන්ධන ඉලෙක්ට්‍රෝන 6 මේ නයිට්‍රජන්ටත් අයිති මේ නයිට්‍රජන්ටත් අයිති. එතකොට මේ නයිට්‍රජන්ගේ අවසන් ශක්ති මට්ටමේ දැනට ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන 6 මේ නයිට්‍රජන් දෙන්නම අයිතිනේ. ඒතර 8ක් කරගන්න තව කීයක් අඩුයිද? 2ක් අඩුයි. අන්න ඒ ඉලෙක්ට්‍රෝන දෙක මෙතනින් දාගන්න මේ විදිහට. දැන් මේ පැත්තේ තියෙන තිත් නිසා මෙයාගේ උඩින් තිත් දැම්මා. මේ පැත්තේ තියෙන කතර නිසා මෙයාගේ උඩින් කතර දැම්මා. ඔන්න ඔය. වැඩේ පැහැදිලි. හරිම සරලයි නේද දරුවනේ? සරලයි. අපි ඊළඟ එක්කෙනෙක් බලමු ඔක්සිජන්. බලන්න. වෙනස්ම 3 දෙනෙක් ගත්තේ. රයිට්? බලන්න. ඔක්සිජන් පරමාණු 2යි. ඔක්සිජන්ගේ සංයුතාවය 2යි. එහෙනම් මෙතනට එන්නේ ද්විත්ව බන්ධනය. රයිට්? එහෙනම් දැන් මොකද කරන්න ඕන? තිත් කතර ව්‍යුහයක් දෙන්න ඕන. ඔන්න ඔක්සිජන් නැන්දා තිත් කතර ව්‍යුහයනේ. බන්ධන 2යිනේ. එහෙනම් තිත් 2යි, තිත් ඉලෙක්ට්‍රෝන 2යි, කතර ඉලෙක්ට්‍රෝන 2යිනේ. තිත් ඉලෙක්ට්‍රෝන 2යි, කතර ඉලෙක්ට්‍රෝන 2යි. වැඩි පැහැදිලි නේද? එතකොට ඊළඟ කාරණාව හයිඩ්‍රජන් හැරෙනකොට සියලු මූලද්‍රව්‍ය පරමාණු වල ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරන්න ඕන. ඉලෙක්ට්‍රෝන 8ක් පුරවන්න ඕන. දැන් මේ ඔක්සිජන් ගත්තොත් එහෙම මේ ඔක්සිජන් මේ ඉලෙක්ට්‍රෝන 4මයි තියෙන්නේ. මේ ඔක්සිජන් ගත්තොත් එහෙම ඒ ඔක්සිජන්ටත් මේ ඉලෙක්ට්‍රෝන 4මයි තියෙන්නේ. 4ක් තියෙනවා එහෙනම් දෙන්නම. තව කීයක් අඩුයිද? 8ක් කරගන්න අෂ්ටකය වෙන්නේ. තව 4ක් අඩුයි. මෙයාගේ උණු 4ක් එන්නට ඕන. මෙයාගේ උණු 4ක් එන්නට ඕන. එහෙනම් මෙයාට තිත් 4ක් මම දාගන්න මේ විදිහට. මෙයාට කතර 4ක් මේ විදිහට නිරූපණය කරනවා. මෙන්න මේ බන්ධන වලට සහභාගී නොවන මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යුගල් අපි හඳුන්වනවා දරුවනේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කියලා. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යුගල් අපි හඳුන්වනවා මොනවයි කියලා දරුවනේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල්. වැඩි පැහැදිලිද දරුවනේ? වැඩි පැහැදිලි නේද? හරිම ලේසි නේද? රයිට්. ඔය විදිහමයි දරුවනේ සම පරමාණු කණු වල ලුයිස් බන්ධන ලුයිස් දෙක අතර අඳින විදිය. අපි ඒවටත් යනවා. වැඩි පැහැදිලි. එහෙනම් මේක සටහන් කරන්න. හරි දරුවෝ අපි එනවා ඊට පස්සේ විෂම පරමාණු කණු කිහිපයක ලුයිස් ව්‍යුහයන් අඳින්නට. බලන්න මම ඉස්සෙල්ලාම යන්නම්. ආලා පටල ගන්න නැති තැනකට CH4 මීතේන් බලන්න. රයිට්. මේකෙත් රහසක් තියෙනවා දරුවනේ. මේ රහස් ටිකත් අපි ඉගෙන ගමු ඉස්සරහට. මේ බලන්න දරුවනේ. අපි මෙන්න මේ CH4 වගේ අණුවක් ගත්තොත් එහෙම ළමයි මේ මුලින් ඉන්න කෙනා අපි හඳුන්වනවා මැද පරමාණු විදියට. දෙවෙනිට ඉන්න කෙනා අපි හඳුන්වනවා වට පරමාණු විදියට. හදිසියෙවත් මුලින් හයිඩ්‍රජන් හිටියොත් මැද පරමාණු හයිඩ්‍රජන් විදියට ගන්නෙ නැහැ. මැද පරමාණු විදියට ගන්න ඊළඟ කෙනා. ওই රහස් අපි ඉස්සරහට උගන්වනවා කාටද? හරිනේ? ඒවත් අවබෝධ කරගන්න නිකන්. එතකොට දරුවනේ මෙතන මැද පරමාණු වෙන්නේ කවුද එහෙනම්? කාබන්. හරිද? එතකොට වට පරමාණු 4ක් තියෙනවානේ. මේ හයිඩ්‍රජන් පරමාණු 4ක් තියෙනවා. මේ දෙවෙනිට ඉන්න කෙනා අපි හඳුන්වන්නේ වට පරමාණු කියලා. හරිද? ඔන්න බලන්නකෝ එහෙනම්. මේක අඳින්නේ මෙන්න මේ විදිහට. මෙන්න මැද පරමාණුව කාබන්. මැද පරමාණු වටේට මේ හයිඩ්‍රජන් පරමාණු 4ක් ඉන්නවා. මේ හයිඩ්‍රජන් පරමාණු 4 මේ විදිහට දානවා අපි. හරිද? මෙහෙම දානකොට බන්ධනයක් තියෙන බෑ, බැඳීමක් තියෙන බෑ. මේ බන්ධනය මෙන්න මේ විදිහට බන්ධනයක් පෙන්වන්න කරනවා. හැබැයි දැන් මම වරදක් කරා. මොකද මම කරපු වරද? මේ බන්ධනය ඒක බන්ධනයක් කියලා මම තීරණය කරා. මට අයිතියක් නැහැ නේ මේක ඒක බන්ධනයක් කියලා තීරණය කරන්න. ඕක ද්විත්ව බන්ධන වෙන්න පුළුවන්, ත්‍රිත්ව බන්ධන වෙන්න පුළුවන්. අන්න එහෙනම් දරුවනේ ඊළඟ කාරණා මොකද්ද? බන්ධනයේ ස්වභාවය තීරණය කරන්න ඕන. ඕව රහස් දරුවනේ. බන්ධනයේ ස්වභාවය තීරණය කරන්නේ කොහොමද? වට පරමාණුයේ සංයුතිතාවය. වට පරමාණු සංයුතිතාවය 1යි නම් මෙතන තියෙන ඒක බන්ධන. වට පරමාණුයේ සංයුතිතාවය 2යි නම් මෙතනට එන්නේ මේවට එන්නේ මොන බන්ධනද? ද්විත්ව බන්ධන. වට පරමාණු සංයුතිතාවය 3යි නම් ඕවට එන්නේ ත්‍රිත්ව බන්ධන.
වැඩි පැත් හරියම සරලයි දරුවනේ කියන කාරණා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්නට. හරිනේ. ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගමු. මේ බලන්න. මෙයා ගාවට આવොත් මේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරන්න එන්න බලන්න. මෙයා ගාවට આવොත් එහෙම මෙයාගේ ඉන්න ඉලෙක්ට්‍රෝන අෂ්ටකය මෙතන කාබන් ගත්තොත් හයිඩ්‍රජන් හැරනේ කාබන්ගේ වටේට ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. මෙතන 2යි මෙතන 4 2 4 6 8 එක බන්ධනකින් ඉන්නේ. එතකොට මෙතනට එනවා මොකද්ද? හයිඩ්‍රජන් 4ක් මෙහෙම වටේට තියෙනවා. තිත් ඉලෙක්ට්‍රෝනය 4 ඉලෙක්ට්‍රෝනය. තිත් ඉලෙක්ට්‍රෝනය 4 ඉලෙක්ට්‍රෝනය. තිත් ඉලෙක්ට්‍රෝනය 4 ඉලෙක්ට්‍රෝනය. තිත් ඉලෙක්ට්‍රෝනය 4 ඉලෙක්ට්‍රෝනය. ඔන්න ඔය විදිහට දරුවෝ. වැඩි පැහැදිලි නේද? එතකොට මේක තිත් මේ තියෙන තිත් කතර ව්‍යුහේ තිත් ව්‍යුහයක්ම තියෙන මේකේ තිත් දාන්නට ඕන. වැඩි පැහැදිලි දරුවනේ. රයිට්. අපි යමු ඊළඟ කාරණාවට මොකද කියන කාරණාව බලන්න. ඊළඟට තව බන්ධනයක් අරගෙන තව සංයෝගයක් අරගෙන තව අණුවක් අරගෙන බලමු මොකද වෙන්නේ කියන කාරණාව බලමු. කාබන් ඩයොක්සයිඩ් වලට යනවා දරුවනේ. බලන්න කාබන් ඩයොක්සයිඩ් වල ගියොත් එම් කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් එම කාබන් මෙතන තියෙනවා. මැද පරමාණුව කාබන්, වට පරමාණුව ඔක්සිජන්. වට පරමාණු දෙකක් තියෙනවානේ. එහෙනම් මම දෙකක් දාගන්න මෙන්න මේ විදිහට. ඔක්සිජන් පරමාණු දෙකක්. වැඩි පැහැදිලි නේද? එතකොට දැන් මෙතන බන්ධනය මම දන්නේ නැහැ. වට පරමාණු ගන්න දෙකයි බන්ධන දෙකක් දාගන්න ඕන මට. මං කිව්වා බන්ධනයේ ස්වභාවය තීරණය කරන්නේ වට පරමාණුවේ සම්මුතිතාවය. වට පරමාණුවේ සම්මුතිය කීයදරනේ? වට පරමාණු ඔක්සිජන්නේ. ඔක්සිජන්නේ සම්මුතිය දෙකයි. එහෙනම් මෙතනට එන්නේ මොන බන්ධනයක්ද? ද්විත්ව බන්ධනය. ඔන්න ඔය වගේ එකක් ඉන්නේ ඕන. වැඩි පැහැදිලිද? මම මෙතනදී මේ අර ලුයිස් තිත් කතර අඳිනකොට දරුණා අර එකසර ඉලෙක්ට්‍රෝන ටික ඇඳෙන්නේ නැහැ අරකේ. ඔයාලා ඒකෙත් ඇඳ ගන්න. හරි නේද? දැන් මෙතන කාබන් ගත්තොත් කාබන්ගේ වටේට ඉලෙක්ට්‍රෝන බලන්න. මෙතන එක බන්ධනයක ඉලෙක්ට්‍රෝන දෙකයිනේ. ඒතර 2 4 6 8. හරිද? එහෙනම් හැබැයි ඔක්සිජන් ගත්තොත් එම ඔක්සිජන්ගේ තියෙන්නේ 2යි 4යි. මේ ඔක්සිජන් ගත්තොත් 2 4 විතරයි. ඒක තව ඉලෙක්ට්‍රෝන 4ක් එන්න බෑ. එහෙනම් මම මෙතනට දාගන්නවා කවුද දරුවනේ? තව ඉලෙක්ට්‍රෝන 4ක් දාගන්න ඕන. 1යි 2යි 3යි 4යි. වැඩි පැහැදිලි? මම අර සම්පරමාණු ගන්නව ලොක් කරේ නැහැ. මට මතකයි. ඒක ඔයාලා දාගන්න ඕන. හරිනේ? ඒක මෙතනටත් එන්න ඕන එහෙනම් ඉලෙක්ට්‍රෝන 4ක් මෙන්න මේ විදිහට. වැඩි පැහැදිලි? එතකොට අපි 2 4 6 8. එක බන්ධනක ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවනේ. මේ තමයි ලුයිස් ව්‍යුහය. ලුයිස් තිත් කතර අඳින්න මොකද කරන්න ඕන? ලුයිස් තිත් කතර යනකොට මොකද වෙන්නේ? කාබන් ඉන්නවා ඔක්සිජන් ඉන්නවා බලන්නකෝ එක බන්ධනයක් වෙනකොට තිත් ඉලෙක්ට්‍රෝනය 4 ඉලෙක්ට්‍රෝනය 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 මෙතන වැටෙනවා තව කතර දෙක මෙන්න මේ 4 ඉලෙක්ට්‍රෝන වැඩි පැහැදිලි මේදී ලුයිස් තිත් කතර ව්‍යුහය දරුවනි වැඩි පැහැදිලි මම කියන කතාව ඒතර මම දරුවනි ඉස්සලා අර ඇඳපු එකේ මේ මෙතන ලුයිස් බන්ධන විදිහ මට මතකයි මම ඇඳේ නැහැ මම උදාහරණයක් විදිහට මෙතන පැහැදිලි කරගන්නම් මෙන්න මේ විදිහට දැන් නයිට්‍රජන් ගත්තොත් එහෙම එන්නේ එතන මෙතන තියෙන නයිට්‍රජන් සංඛ්‍යා 3යිනේ එහෙනම් මෙතනට එන්නේ ත්‍රිත්ව බන්ධනයක්. ඒතර මෙතනම එක නයිට්‍රජන් කෙනෙක්ට ඉලෙක්ට්‍රෝන 6ක් ඉන්නවා. තව දෙකක් එපැයි. අන්න ඒ ඉලෙක්ට්‍රෝන දෙක මෙතනින් දාන්න ඕන කරුණි. ඔයාලා රූප සටහන් අඳිනකොට මතක තියාගන්න මේකෙත් ඉලෙක්ට්‍රෝන දෙක අඳින්නට ඕන. වැඩ පැහැදිලි නේද? රයිට්. එතකොට ඔන්න ඔය විදිහට අපිට ඔක සටහන් කරගන්න පුළුවන්. අපි යමු දරුවනේ තව එක්කෙනෙකුට. අපි යමු කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වලට යමු. CCl4. හරි. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වල ගියොත් මැද පරමාණු වෙන්නේ කාබන්නේ. වට පරමාණු 4ක් තියෙනවනේ. එහෙනම් බන්ධන 4ක් එන්න ඕන. ওই බන්ධන 4ට මම ක්ලෝරින් දාගන්නවා. හරිද? මම වරදක් කරා මේ බන්ධන ඒක බන්ධනෙන් දැම්මා. මට එහෙමයි කියන්නේ නැහැ. මම බලන්න ඕන වට පරමාණුවේ සංයුජිතාවය. ක්ලෝරින්ගේ සංයුජිතාවය කීයද දරුණි? ක්ලෝරින් සංඛ්‍යා 1යි. අර ආවර්තව බෙදලා මම කරා. ඒක බලන්න. සංඛ්‍යා 1යි. එහෙනම් බන්ධනය මම වරදක් හිතකින් කරේ නැහැ. නමුත් ඒක සත්‍යයි. නේ? සංඛ්‍යා එකක් නිසා මෙතන එන්නේ ඒක බන්ධන. දැන් බලන්න ඕන හයිඩ්‍රජන් හැරෙනකොට අනෙක් මුලතර සීලුම් පරමාණු වලට ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙනවා. දැන් කාබන්ගේ හරි. එයි. මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන 2යි 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 බන්ධන ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. ක්ලෝරින් ගාවට ගියොත් එන්නේ මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන 2 විතරයි තියෙන්නේ. එහෙනම් තව 6ක් එන්න ඕන දරුවනේ. එහෙනම් සෑම ක්ලෝරින් පරමාණුවකටම ඉලෙක්ට්‍රෝන 6 ගානේ මේ විදිහට එන්නට ඕන. මට 6ක් එන්න. වැඩි පැහැදිලිද? එහෙනම් දරුවනේ. ඔයාලට අඳින්න කිව්වොත් එම ලුයිස් තිත් කතර ව්‍යුහය කොහොමද එන්නේ? කාබන් ඉන්නවා
වටේට ක්ලෝරින් ඉන්නවා 4 දෙනෙක්. right ඉස්සෙල්ලා මම බන්ධන ඉලෙක්ට්‍රෝන ටික අඳින්නම්. තිත් ඉලෙක්ට්‍රෝනය 4යි. තිත් ඉලෙක්ට්‍රෝනය 4 ඉලෙක්ට්‍රෝනය. තිත් ඉලෙක්ට්‍රෝනය 4 ඉලෙක්ට්‍රෝනය. තිත් ඉලෙක්ට්‍රෝනය 4 ඉලෙක්ට්‍රෝනය. දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්න ඕන. 2යි 4යි 6යි 8යි. මෙතන 2යි 4යි 6යි 8යි. මෙතන 2යි 4යි 6යි 8යි. මෙතන 2යි 4යි 6යි 8යි. ඔන්න ඔච්චරයි දරුවනේ. මේ තියෙන ලුයිස් ලියුස් සහ ලුයිස් ස්ටිත් කතර සටහන දින විදිහ දරුවනේ. වැඩි පැහැදිලි නේද? රයිට්. මේවත් අවබෝධ කරගන්න දරුවනේ. හරිම ලේසි. අපි ඉස්සරහට මේ වගේ ලයිව් වෙලා ඉගෙන ගමු. කෙටි ට්‍රික්ස් තියෙනවා. අපි ඒව අවබෝධ කරගන්න මොනවද කියන කතාව. රයිට්. අපි යමු ඊළඟ කොටසට ද්‍රවීයතාවය කියන කොටසට අපි යමු දරුවනේ. බලලා මොකද්ද කියලා අපි අවබෝධ කරගමු. රයිට්. මේක දාගන්න දරුවනේ. හරි දරුවනේ. අපි ලුයිස් බන්ධනයේ තව පුංචි කොටසක් තියෙනවා. මේ පැහැදිලි කරන්න දරුවනේ. මේක අත්‍යවශ්‍ය කොටසක් කියලා හිතන්න ඔයාලා. මේක විභාගෙ නිතරම අහන කතාවක්. ඇත්තම අවස්ථාවක් දරුවනේ. දර මූලද්‍රව පරමාණු වල ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙම නොවන සහසංයෝගයක් තියෙනවා. අණු තියෙනවා. සමහර අවස්ථාවන් තියෙන ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ අභිභවයන් ඒවා. ඒව වලට ඒලල් කෙමිස්ට්‍රි කරනකොට ඒලල් කරනකොට ඇත්තම ඉගෙන ගන්න පුළුවන් දරුවනේ. හරිද? ඒලල් කරනකොට ඇත්තම ඉගෙන ගන්න පුළුවන්. නමුත් විශේෂ කාරණා දෙකක් තියෙනවා. ඒ දෙක ඔළුවේ තියාගන්න දරුවනේ. නිතරම විභාගවලදී අහනවා දරුවනේ. එකක් තමයි ඇල්මීනියම් ක්ලෝරයිඩ් AlCl3. AlCl3 දරුවනේ. right? මේ ඇල්මීනියම් ගත්තොත් එහෙම දරුවනේ. ඇල්මීනියම් වටේට බන්ධන තුනක් මේ විදිහට තියෙනවා. ක්ලෝරින්ගෙන් බන්ධන තුනක්. right? ඒතර එයාගේ අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන මෙතන දැන් 2යින් තියෙන බන්ධන ඉලෙක්ට්‍රෝන 2 4 6 2 4 6 2 4 6 ඔය විදිහට ඉන්නවා. දැන් ඇල්මීනියම් ගත්තොත් මේ ඇල්මීනියම් ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙලා නැහැ දරුවෝ. මෙන්න මේ විදිහට බන්ධන සටහනක් පෙන්눔 කරන් දරුවෝ. හරිද? ඒ වගේම තමයි තව එකකින් තියෙනවා PCl5. මෙන්න මේ විදිහට. මෙයා ගත්තොත් එම් දරුවනේ ෆොස්ෆරස් වටේට තියෙනවා දරුවනේ ක්ලෝරින් පරමාණු 5ක්. right? ඉතින් මේ වගේ ඉලෙක්ට්‍රෝන එනවා දරුවනේ. එක සැරේ ඉලෙක්ට්‍රෝන එනවා මේවට. දැන් බලන්න දරුවනේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ අභිභව ගිහිලා තියෙන්නේ. ඇයි? මේ බන් 2 4 6 8 10. අන්න. වැඩි පැහැදිලි. මෙන්න මේ විශේෂ අවස්ථා දෙකක් ඔයාලා මතක තියාගන්න විශේෂයෙන්ම දරුවනේ. ඇල්මීනියම් ක්ලෝරයිඩ් මේ කියන මෙන්න මේ සංයෝගය සහ මෙන්න මේ සංයෝගය ඔයාලා මතක තියාගන්න. මේවත් සහ සංයෝජ බන්ධන හැටියට අපි සලකන්නේ දරුවනේ. මේවත් විභාගයේදී කෙටි ප්‍රශ්න වලට අහනවා දරුවෝ. වැඩි පැහැදිලි නේද? රයිට්. අපි යමු ඊළඟ කොටසට. දරුවනේ අපි ඊළඟට එනවා මෙන්න මේ ද්‍රවීය සහසංය බන්ධන සහ නිර්ද්‍රවීය සහසංය බන්ධන කියන කතාවට. බලමු මේ ද්‍රවීකරණය සහ නිර්ද්‍රවීකරණය කියන්නේ මොකක්ද කියන කාරණාව දරුවනේ. මේ බලමු දරුවනේ. එකිනෙකට වෙනස් විද්‍යුත් ඍණතාවයකින් යුක්ත මූලද්‍රව්‍ය පරමාණු තියෙනවා කියලා හිතන්නකෝ බන්ධනයක. එතකොට මොකද වෙන්නේ ළමයි? විද්‍යුත් ඍණතාවය වැඩි මූලද්‍රව්‍ය විසින් බන්ධන ඉලෙක්ට්‍රෝන ඇද ගන්නවා. උදාහරණයක් ගත්තොත් මෙන්න මෙයා. HF කියන සංයෝගය ගත්තොත් එහෙම දරුවනේ මෙයාගේ බන්ධන තියෙන්නේ මෙන්න මේ විදිහට. හරිද? දැන් මොකද වෙන්නේ දරුවනේ? අපි දන්නවා මෙයාගේ විද්‍යුත් ඍණතාවය වැඩි. මෙයාගේ විද්‍යුත්තාවය අඩුයි. right? මතකනේ ආවර්තකයේ රහස්වල විද්‍යුත්තාවයක් පැහැදිලි කරානේ. එතකොට මොකද වෙන්නේ මේ බන්ධන ඉලෙක්ට්‍රෝන මෙන්න මෙයාගේ ක්ලෝරින්ගේ පැත්තට අද ගන්නවා. එතකොට දරුවනේ මේ පැත්තේ බන්ධන ඉලෙක්ට්‍රෝන වල අඩු වෙලා මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන වල වැඩි වෙනවා. ඉතින් මේ පැත්තට ලැබෙන ඩෙල්ටා ඍණ ආරෝපණය. ඒ ඉලෙක්ට්‍රෝන මේ පැත්තේ වැඩි. මේ පැත්තට ලැබෙන ඩෙල්ටා ධන ආරෝපණය. මෙන්න මේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා ද්‍රවීකරණය කියලා. වැඩි පැහැදිලි. එතකොට මේවා ඇත්තටම අපි හඳුන්වන්නේ ද්‍රවීය සහසංය බන්ධන. ඒක මොන නිර්ද්‍රවීය සහසංය බන්ධන කියලා කියන්නේ දරුවනේ. නිර්ද්‍රවීය සහසංය බන්ධන කියලා කියන්නේ දරුවනේ විද්‍යුත් ඍණතාවයේ සමාන මූලද්‍රව්‍ය පරමාණු හෝ ආසන්න වශයෙන් සමාන මූලද්‍රව්‍ය පරමාණු බන්ධනයක තියෙනකොට ඇති වෙන්නේ දරුවනේ නිර්ද්‍රවීකරණය. right? ඒ කියන්නේ නිර්ද්‍රවීය සහසංය බන්ධන ඇති වෙන්නේ. මේ මම ගන්න හයිඩ්‍රජන් H2. දැන් මොකද දෙන්නගේ විද්‍යුත්තාවය සමානයි. එතකොට ඉලෙක්ට්‍රෝන වලාවන් විහිදෙන්නේ සමමිතිකව. මෙන්න මේ සමමිතිකව විහිදෙන්න දරුවෝ. right? වෙනසක් නැහැ. හරි.
එතකොට මේවා අපි හඳුනනවා නිර්ද්‍රවීය සහ සංබන්ධන. මේ වගේ ඉලෙක්ට්‍රෝන වල අසමමිතික ව්‍යාප්ත වෙනවා නම් මෙතනදී සිද්ධ වෙන්නේ ද්‍රවීකරණයක්. එතකොට මෙතන මේ තියෙන සංයෝග අපි හඳුනනවා ද්‍රවීය සහ සංබන්ධන කියලා. වැඩි පැහැදිලි දරුවනේ විද්‍යුත්තාව වෙන සංගු තමයි ඕක ඇති වෙන්නේ. වැඩි පැහැදිලි ඊට පස්සේ අපි ඉගෙන ගන්න දරුවනේ මෙන්න මේ ද්‍රවීකරණය නිසා ජලාණු වල ඇති වෙනවා අන්තර් අණුක ආකර්ෂණ බලයක් දරුවනේ. බලමු මේ ජලාණු වල අන්තර් අණුක ආකර්ෂණ බල මොනවද කියන කතාව. ඒතර ජලාණුක අන්තර් අණුක ආකර්ෂණ බල ඇතිවීම හේතු කොටගෙන දරුවනේ ජලයේ විශිෂ්ටතාව තාවතා වෙලිලා තියෙනවා. එතකොට ජලයේ ද්‍රවාංගතාපාංකකයේ වෙනස් වෙලා තියෙනවා. රයිට් වැඩි වීමක් වෙලා තියෙනවා. එතකොට අයිස් වලට වඩා ඝනත්වයෙන් වැඩි වෙලා තියෙනවා ද්‍රව ජලයේ. රයිට් මේ වගේ කාරණා කිහිපයක් වෙලා තියෙනවා. බලමු ජලයේ කොහොමද වෙන්නේ කියන කාරණාව. මේ බලන්න දරුවනේ මම ගත්තොත් මේ H2O කියන කෙනා රයිට් බන්ධන ව්‍යුහයේ මෙහෙම තියෙන්නේ. ඔන්න ඔහොමද තියෙන්නේ. ඒතර ඔක්සිජන්ගේ විද්‍යුත්තාවය වැඩි දරුවනේ. එතකොට මේ පැත්තට එහෙනම් විද්‍යුත්තාවය වැඩි කියන පැත්තට ඩෙල්ටා ඍණ ආරෝපණයක් ලැබෙනවනේ. මෙන්න මේක ඩෙල්ටා ඍණ ආරෝපණයක් ලැබෙනවා. මේවට ලැබෙන්නේ ඩෙල්ටා ධන ආරෝපණ. මේවට ලැබෙන්නේ ඩෙල්ටා ධන ආරෝපණ. වැඩි පැහැදිලිද? එතකොට ජලාණු කීපයක් ගත්තොත් එහෙම මේ වගේ තියෙන දරුණු එකසර ඉලෙක්ට්‍රෝන දෙකක් සමාන. මෙතන එකසර ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. සෝරි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා මේ හරිය. හරි නේද? මම ජලාණු කිහිපයක් අඳින්නම්. right ඔයාලා දන්නවා දැන් ඔක්සිජන් ලැබෙන ඩෙල්ටා ඍණ ආරෝපණය. මේවට ලැබෙන ඩෙල්ටා ඍණ ආරෝපණය. මේවට ලැබෙන ඩෙල්ටා ධන ආරෝපණය. right එතකොට මෙන්න මේ අණු අතර ඇති වෙනවා ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන අතර ඇති වෙන ආකර්ෂණ බල දරුවනි. මේ ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන අතර ඇති වෙන ආකර්ෂණ බල. ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන අතර ඇති වෙන ආකර්ෂණ බල. මෙන්න මේවා අපි හඳුන්වන දරුවනි මොනවයි කියලාද? අන්තර් අණුක ආකර්ෂණ බල කියලා. වැඩි පැහැදිලි දරුවනි. right. ඒතර ඔන්න ඔය කොටස් ටික ඔයාලට දැනගෙන ඉන්න ඕන අත්‍යවශ්‍ය කාරණා විදිහට තියරි විදිහට මේවා අවබෝධ කරගන්න ඕන දරුවනි. වැඩි පැහැදිලිද? ඊට පස්සේ ඔයාලට වගුවක් දීලා තිනවා ටියුට් එකේ. ඒ වගේ තියෙන සාසන බන්ධන සහ ආයනික බන්ධන අතර වෙනස්කම් සමානකම් ගැන කතා කරන් තියෙන්නේ. ඒ ටිකත් ඔයාලා දාගන්න දරුවනි. ඒ වගේ තියෙන ටිකත් ලස්සනට අවබෝධ කරගෙන මතක තියාගන්න පාඩම් කරලා. වැඩි පැහැදිලි දරුවනි. right. එතකොට මේකෙත් මේට වඩා ලේසියෙන් අපිට කරන්න පුළුවන් කාරණා තියෙනවා. අපි ඔළුවට දාන් ඉන්නේ කොහොමද කියන කාරණා අපි ඉස්සරහදී සාකච්ඡා කරමු දරුවනි ලයිව් එකේ. වැඩි පැහැදිලිද? right. එහෙනම් මෙතනින් තවත් පාඩමක් කියවනවා ඔයාලට මේ ටික අවබෝධ කරගන්න දරුවනි. එහෙනම් බුදුසරණයි දෙවියට ඊළඟ දවසේ ඊළඟ පාඩම